නමස්කාර කිව්වේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. එතකොට බලාපොරොත්තු වෙන්නේ මොකද පටිසම්පාදය ගැන කියලා කිව්වනේ. හරි. ඉස්සෙල්ලා බලන්න ඕන ඉස්සෙල්ලාම කාරණේ දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ මොකද කියන එක. එතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. කලින් පන්තියේ දෙනා ටිකක් ස්පීඩ් වැඩිපුර කරේ ස්පීඩ් එක වැඩි නම් කියන්නේ තේරෙන්නේ නැත්නම් තිබ්බොත් එහෙම අහන්න. ඒක තමයි. එතකොට බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ උතාම කලාතුරකින්. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ ආගමික නායකයෙක් නෙමෙයි. ගැලවුම්කාරයෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට තියෙනවා විශේෂ හැකියාවක්. වෙන කිසි කෙනෙකුට නැති එක. ඒ තමයි මනුස්ස ලෝකෙට උපදිනවා මිනිස් කුසකින් දරුවෙක් විදියට. ඉපදිලා කලින් කරන ලද පින් කුසල් වල ප්‍රතිඵලයක් විදියට මේ ජීවිතේ දියුණු කරන්න පුළුවන් උපරිමයට ප්‍රඥාව දියුණු කරනවා. හිත දියුණු කරනවා කියන එක නෙමෙයි. හිත දියුණු කරන්න කලින් ජීවිතවලත් කරලා තියෙනවා. මේ ජීවිතෙත් ඒක කළා. ඊට එහා ගිය ඉපදයක් තමයි ප්‍රඥාව දියුණු කරනවා කියන එක. ඒක කරන්න පුළුවන් මනුස්ස ලෝකේ ඉන්න කෙනෙකුට තමයි. දෙවරුන්ටත් කරන්න පුළුවන් මනුස්ස ලෝකෙදී ධර්මයේ පුරුදු කරපු අයට. ඒ නිසා දෙවරු අතරින් එහෙම කෙනෙක් බිහි වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ දෙවි කෙනෙක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ ගැලවුම්කාරයෙක් නෙවෙයි. දෙවියන්ගේ නියෝජිතයෙක් වෙන්නේ නැහැ නිසා. ඒක මනුස්ස ලෝකේ ඉපදිලා මනුස්සයෙක් විදිහට ජීවත් වෙලා ඒ මනුස්සයන් අතරින් යන්න පුළුවන් ඉහළම ස්ථානයට ගියා. ඒකට හිත දියුණු කරන්නත් ඕනේ. ප්‍රඥාව දියුණු කරන්නත් ඕනේ. ප්‍රඥාවේ අග්‍රම ඵලය තමයි සම්මා සම්බුද්ධත්වය කියන්නේ. ඒ තරම් දියුණු කරන ලද ප්‍රඥාවක් මනුස්ස ඉතිහාසයේම ගත්තොත් පෘථිවි ආරම්භයේ සිට මේ දක්වා ගත්තත් වෙන කෙනෙක් මුණ ගැහෙන්නේ නැහැ. ඒතරම් ප්‍රඥාව දියුණු කරපු කෙනෙක් මුණ ගැහෙන්නේ නැහැ. ලෝක ඉතිහාසයේ කිසිම තැනකදී මුණ ගැහෙන්නේ නැහැ. මනුස්ස ලෝකෙන් එහා ගියාම දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකෙත් කිසිම තැනක මුණ ගැහෙන්නේ නැහැ. ඒතරම් දුරට ප්‍රඥාව දියුණු කරපු කෙනෙක්. එතකොට එහෙම විශේෂ කෙනෙක් ලෝකෙට එන්නේ නිසා කලාතුරකින්. ඒ අවස්ථාව සාමාන්‍ය කෙනෙකුට දකින්න ලැබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් එහෙම කෙනෙක් ඉපදිච්ච යුගයක උපදින්න ලැබීම අතිශයම දුර්ලභ එකක්. ඒ නිසා අපි සතුටු වෙන්න ඕනේ අපිට මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා පිරිනුවම් පාලාගත වුණේ 2562යි අවුරුදු. ඒ 2562 කියන්නේ මේ ඊයේ පෙරේද වගේ. මොකද අවුරුදු කල්ප ගාණක් අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් බුද්ධ කියන වචනේ ඇහෙන්නේ නැහැ. මේ අපි කතා කරන්න හදන ධර්මයේ ඇහෙන්නේ. ඒ නිසා මේ කතා කරන්න තියෙන ධර්මයේ ඇහෙන්නේ බුද්ධ ශාසනයේ තියෙන කාලෙක විතරයි. බුදුවරු ලෝකෙට පහළ වෙච්ච යුගයකදී විතරයි. වෙන කිසිම අවස්ථාවකදී මොන්නේ නැහැ. ඒ නිසා ඒ සම්මා සම්බුද්ධත්වය ලබන අවස්ථාව අතිශයින් දුර්ලභයි. ලෝකයක් කම්පා වෙලා යන්නේ ඒකයි. දැන් අද වගේ ඇසළ පොහොය දවසක පළවෙනි ධර්ම දේශනාව පවත්වද්දී
ලෝකෙ හෙලිලා යනවා. මොකද ඒක ලෝකෙට අලුත් එකක්. මහා පොළොවට අලුත් එකක් ඒක. පොළොවට පවා දැනෙන සිදුවීමක් ඒක. සාමාන්‍ය මිනිස්සු කරන කින් දේවල් මහා පොළොවට දැනෙන්නේ. නමුත් සම්මා සම්බුද්ධත්වයේ ලැබපු කෙනෙක් කරන දෙයක් මහා පොළොවට දැනෙනවා. ඒ තියෙන ගුණය නිසා, දියුණු කරපු ප්‍රඥාව නිසා. එතකොට මේ සම්මා සම්බුද්ධත්වයේ ලබනවා කියන්නේ මේ මනුස්ස සංහතිය තුලම, මිනිස් ප්‍රජාව තුලම කවදා හරි මිනිස්සෙක් ලෝකෙට පහළ වෙච්ච දවසේ ඉඳලා මේ මොහොත දක්වා වෙනකම් සාමාන්‍ය කිසිම මිනිස්සෙකුට දකින්න බැරි, තේරුම් ගන්න බැරි දෙයක් ඒක නා තේරුම් ගන්න. ඒ දියුණු කරපු ප්‍රඥාවෙන් තේරුම් ගන්න. දැකිය යුතු දෙයක් ලෝකේ තියෙනවා, ඒ දේ දකින්න. ඒ දැක්මට තමයි සම්මා සම්බුද්ධත්වය කියලා කියන්නේ. එතකොට මේ සම්මා සම්බුද්ධත්වයේ තුල අවබෝධ කරන්නේ ආර්ය සත්‍ය හතරක්. ඒවට කියනවා ආර්ය සත්‍ය කියලා. ඒ ආර්ය සත්‍ය හතරක් තියෙනවා. ඒ ආර්ය සත්‍ය හතර තමයි අවබෝධ කරගන්නේ. ඒ ආර්ය සත්‍ය අවබෝධ කරගත්තු කෙනා දේශනා කරනවා මේ මිනිස් ලෝකේ ඉන්න පිරිසට, දෙවි ලෝකේ ඉන්න පිරිසට, බ්‍රහ්ම ලෝකේ ගිහිල්ලා ඉන්න පිරිසට මේ හතර අවබෝධ කරගන්න බැරුව අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා කියලා. තිරිසන් ලෝකෙට ගිහිල්ලා, പ്രേත ලෝකෙට ගිහිල්ලා, නිරේට ගිහිල්ලා. එතකොට එහෙනම් සුළු පිනක් කරගෙන తాවකාලික වශයෙන් මේ අපි මනුස්ස ලෝකෙට ආවත්, සුළු පිනක් කරගෙන తాවකාලික වශයෙන් දිවි ලෝකෙට ගියත්, බ්‍රහ්ම ලෝකෙට ගියත්, ඊටාම් ටික කලකින් ඒක අවසන් වෙලා ආයිත් වැටෙන ස්වභාවයක් තියෙනවා තිරිසන් ලෝකෙට, പ്രേත ලෝකෙට, නිරේට. ඒකට හේතුව කිසි කෙනෙක් දන්නේ නැහැ. මේ සංහතිය තුල දිව්‍ය බ්‍රහ්ම ලෝකවල කිසි කෙනෙක් දන්නේ නැහැ එහෙම වැටෙන්නේ මොකද කියලා. හැබැයි නොවැටි తాවකාලිකව ඉන්න ක්‍රම එක එක්කෙනා හොයාගෙන තියෙනවා. බුදුවරු ලෝකෙ නැති කාලෙත් ක්‍රම තිබ්බා. දෙවියන් අතරට ගිහිල්ලා ඉඳලා බලනවා හරියනවද කියලා. ටික කලකට හරියනවා, ඒක ඉවරනහම ආයෙත් වැටෙනවා. සමහරු සමාධිය දිනු කරලා, හිත දිනු කරලා බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා ආරක්ෂිතව ඉන්න බලනවා. බෑ. ටික කාලයක් හිටියේ. ඒක ඉවරෙච්ච ගමන් ආයෙත් වැටෙනවා. ඒතර නිරයට, තිරිසන් ලෝකෙට, പ്രേත ලෝකෙට යන ගමන නවත්තන්න වෙන කිසිම කෙනෙකුට බෑ. මොකද යන විදිය දන්නේ නැහැ. කොහොමද මේ ගමන යන්න සකස් වෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ නිසා මේ ක්‍රමේ නවත්ත ගන්න බෑ. මිනිස් ලෝකෙට ආපු අපි හැම දිනාටමත් ඒ අනුතර තියෙනවා. එහෙ යන්නේ මොකද කියලා දන්නේ. ඒ නිසා මේකෙන් ගැලවීමක් නැහැ. එතකොට මේ සම්මා සම්බුදු කෙනෙක් අවබෝධ කරන්නේ මේ ආර්ය සත්‍ය හතරෙන් මේ ක්‍රමය තමයි. කොහොමද මේක වෙන්නේ? කොහොමද මේක සකස් වෙන්නේ කියන එක. තමයි මේ ආර්ය සත්‍ය හතර අවබෝධ කරනවා කියලා අවබෝධ කරන්නේ. මේ ආර්ය සත්‍ය හතරට කියනවා චතුරාර්ය සත්‍ය කියලා. චතු කියන්නේ හතර, ආර්ය කියලා කියන්නේ ඊට වඩා උතුම් සත්‍යයක් වෙන්න නැති නිසා. එතකොට ඒ සත්‍ය උතුම් සත්‍ය තියෙනවා හතරක් ලෝකේ. මේකට කියනවා ආර්ය සත්‍ය කියලා. හතරක් තියෙන නිසා චතුරාර්ය සත්‍ය කියන්නේ. එතකොට සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරනවා කියලා ප්‍රඥාව දියුණු කරපු කෙනා, ඒ බෝසතාණන් වහන්සේ ප්‍රඥාවේ අග්‍රම තැනට දියුණු කරගත්තට පස්සේ තමයි මේ හතර අවබෝධ කරන්නේ. එහෙනම් මේක සාමාන්‍ය කෙනෙක් අවබෝධ කරන කාරණයක් නෙමෙයි. එතකොට ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ආර්ය සත්‍ය හතර අවබෝධ කරන්නේ කාගෙන්වත් අහන්න නැතුව. ඒකයි වෙනස මෙතන. ඒකයි අමාරුම දේ මෙතන. හැබැයි සම්මා සම්බුදු කෙනෙක් කියන්නේ මිනිස්සෙක් ඇත්තටම. නමුත් සම්මා සම්බුද්ධත්වයටපත් වුණාන් පස්සේ ඒ කෙනා ටිකක් විශේෂ නමකින් හඳුන්වනවා. ලෝකේ වෙන කිසි කෙනෙකුට සමාන නැති නිසා ඒ කෙනා හඳුන්වනවා සම්මා සම්බුද්ධ කියලා. මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු චතුරාර්ය සත්‍ය ලෝකෙට කියලා දෙනවා. ඒක ඊටත් වඩා අමාරුයි. හොඳට මතක තියාගන්න, ඒක ඊටත් වඩා අමාරුයි. අවබෝධ කරනවා වගේම ඊටත් අමාරු කාරණයක් තමයි ඒක දේශනා කරනවා. එනයි ඒක හරියට ඉගෙන ගන්නවා කියන එක. අපි ඒක දැනගෙන තමයි පටන් ගන්න ඕනේ. එතකොට
හැබැයි ලෝකේ ප්‍රඥාවන්තයෝ සාමාන්‍ය නුවණ තියෙන උදවිය බුදුවරුන් නැති කාලෙත් හිටියා. කිසි කෙනෙකුට මේ චතුරාර්ය සත්‍ය හම්බුනේ නැහැ. ඒ නිසා සාමාන්‍ය මිනිස්සුයෙකුට හිතලා කවදාකවත් චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න බෑ. බුදු කෙනෙක් කියලා දීපු පිළිවෙලට අහලම විතරයි අවබෝධ කරගන්න පුළුවන්. මෙතෙක් ලෝක ඉතිහාසයේ කිසිම කෙනෙක් වෙන අවබෝධ කරලා නැහැ. ඒ සම්මා සම්බුදු කෙනෙක් අවබෝධ කරගත්තු දහම කියලා දෙන එකටත් වඩා අමාරුයි. අමාරුවෙන් කියලා දීපු දේ පිළිවෙලකට ප්‍රගුණ කරලා තමයි මේ හැමෝම අවබෝධ කරගත්තේ. එතකොට ඇයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වෙලා තියෙන්නේ? ඒකට හේතුව තමයි මේ මිනිස්යාගේ වෙන්න පුළුවන්, තිරිසන් සත්වයාගේ වෙන්න පුළුවන්, දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ වෙන්න පුළුවන්. සියලු දෙනා තුළ සිදුවෙන පොදු ක්‍රියාවලියක් තියෙනවා. පොදු වැඩපිළිවෙලක් තියෙනවා. අපිට නොදැනෙන, අපිට නොපෙනෙන. මේ හතරෙන් විස්තර කරන්නේ ඒක ගැන. ඒ නිසා අපිට ඒක සිද්ධ වෙනවා අපේ ජීවිතයත් මේක සම්බන්ධ නිසා, අපේ ජීවිත තුළත් මේ ක්‍රියාවලිය සිදු වෙමින් පවතින නිසා මේක මොකක්ද කියලා හොයන්න. එතකොට මේ ආර්ය සත්‍ය හතරේ පළවෙනි ආර්ය සත්‍ය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ දුක්ඛ ආර්ය සත්‍ය. දුක්ඛ ආර්ය සත්‍ය ගැන කතා කරනකොට මෙයාට හිතෙන්න පුළුවන් දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ මේ දුක ගැන කතා කිරීම කියලා. නෑ, එහෙම එකක් ගැන නෙමෙයි කතා කරන්නේ. බැලුමට පේන්නේ මේ දුක්ඛ ආර්ය සත්‍ය කතා කරන්නේ ඉතින් ලෝක සත්‍ය දුක් විඳිනවා කියන එක නෙවෙයි. ඕක ඉතින් කියන්නේ බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ. සම්මා සම්බුද්ධත්වයේ ලැබුව කෙනෙක් ඉන්න ඕනේ ඕක තේරුම් ගන්න. සාමාන්‍ය මිනිසයන්ට දුක් විඳිනකොට තේරෙනවා ජීවිතයේ දිහා ජීවිතයේ ටික කාලයක් ගත කරගෙන යනකොට ජීවිතයට මුහුණ දෙනකොට තේරෙනවා මේක අමාරුයි කියලා. එපා වෙනවා කියලා. දුක්ඛම් කරුළු සහිතයි කියලා තේරෙන ඕනම කෙනෙකුට. ඉතින් ඕනම කෙනෙකුට තේරෙන දෙයක් නම් මෙච්චර දුර්ලභව පහළ වෙච්ච, මෙච්චර කලාතුරකින් පහළ වෙච්ච කෙනෙකුට ඒක මොනක් කියලා දෙන්නේ. මොකටද එහෙම කෙනෙක් පහළ වුනේ? සාමාන්‍ය මිනිසුන්ට තේරෙනවා. ඒකයි මම මුලින්ම කිව්වේ සම්මා සම්බුදු කෙනෙක් කියලා කියන්නේ විශේෂ කෙනෙක්. සාමාන්‍ය මිනිස්සු අතර කොච්චර මිනිස්සු හෙව්වත් හොයාගන්න බැරි වෙච්ච ආර්ය සත්‍ය හතරක් කියලා දෙන්නයි සම්බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. එහෙනම් දුක්ඛාර සත්‍ය අපිට තේරෙනවද? තේරෙන්න පුළුවන්ද එහෙනම්? අපිට තේරෙන දේ නෙමෙයි කියලා දුන්නේ. හැබැයි අපිට තේරෙන තැනින් තමයි දුක්ඛාර සත්‍ය තේරුම් ගන්නත් තියෙන්නේ. එනිසා සාමාන්‍ය මිනිස්සු ලෝක කොච්චර ප්‍රඥාවන්ත හිටියත්, බුද්ධිමත්ව හිටියත්, උගත්තු හිටියත් බුදුරු නැති කාලවල වලදී පවා මේ දුක්ඛාර සත්‍ය තේරුම් ගත්ත කෙනෙක් නෑ. ජීවිතේ දුකයි කියන එක තේරෙනවා. ටික වෙලාවකට එපා වෙනවා, ආයෙත් වෙලාවකට ඕන වෙනවා. ආයෙ හොඳයි කියලා හිතෙනවා, ආයෙ එපා වෙලා. එහෙම දෝලණය වීමක්, හොඳ නරකට බෙදිලා යන වීමක් මිසක් දුක්ඛාර සත්‍ය මොකක්ද කියලා සම්බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනකන් කිසි කෙනෙකුට තේරුම් ගන්න බැහැ. එහෙනම් අපිටත් තාම දුක්ඛාර සත්‍ය තේරිලා නැහැ. ඉතින් ඒක තේරුම් ගන්න ඕන අපි. එනිසා දුක්ඛාර සත්‍ය කියලා කියන්නේ ඒක ආර්ය සත්‍යයක්. ඒක මොකක්ද කියලා හිමීට තේරුම් ගන්න ඕන. ඒක පළවෙනි ආර්ය සත්‍යය. දෙවෙනි ආර්ය සත්‍යය තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ දුක කියන එක ඒකට හේතුවක් තියෙනවා. දුක කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පංච පාදානස්කන්ධයට. ඒතර ඒ ගැන ලොකු පැහැදිලි කිරීම කරන්න වෙලාව මදි වෙන හන්ද ඔයගොල්ලෝ මතක තියාගන්න දුක්ඛාර සත්‍ය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පංච පාදානස්කන්ධයට. හරි. එතකොට දෙවෙනි ආර්ය සත්‍යයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒකට හේතුව මේ දුක්ඛාර සත්‍ය කියන්නේ නිකන් ඉබේ තියෙන එකක් නෙමෙයි. කවුරුන් විසින්වත් කරපු දෙයක්වත් නෙමෙයි. තමන් විසින් කරපු දෙයක්වත් නෙමෙයි. එතකොට දැන් ලෝකේ මේ පළවෙනි ආර්ය සත්‍ය කියන්නේ දුක්ඛාර සත්‍යනේ. මේ දුක්ඛාර සත්‍ය මොකක්ද කියලා තේරුම් ගන්න බැරි අසරණ වෙච්ච ජනතාවක් දෙවි මිනිස් ලෝකයේ අතර ඉන්නවා. තේරෙන්නේ මොකද්ද කියලා. නමුත් දුක එනවා තේරෙනවා. වෙලාවට දුක නැති වෙලා එනවා. ආයි සැපක් තියෙනවා. ආයි සැපක් නැති වෙලා එනවා. ආයි දුක එනවා. මොකද්ද මේ වෙන්නේ කියලා තේරෙන්නේ මේක තේරුම් ගන්න බැරි නිසාම ඒ අසරණ භාවයේ ප්‍රයෝජනට අරගෙන ලෝකයේ ආගම් බිහි වෙනවා. ඒ නිසා ආගමික ශාස්ත්‍රවල ලෝකෙට ඇවිල්ලා කියනවා ඔයාට දුක තියෙනවද? මම බේර ගන්නවා. මට සලකන්න. මං කියන දේ අහන්න, මට උදව් කරන්න, මට යාඥා කරන්න, මට
ඒ කියන්නේ එක දේවල් එයා කියන විදිහට කරන්න ඕනේ එයා තමයි බේරගන්න කෙනා. ඒ අසරණ මිනිස්සු අසරණ වෙනවා තව දුරටත් එයාට තේරෙන්නේ නැහැ මේක වෙන්නේ කොහොමද කියලා. ඒ නිසා පිටක් බලාපොරොත්තු වෙනවා එයාගෙන්. ලෝකෙට ආගම් බිහි වෙනවා ඒ නිසා. එතකොට එහෙම ආගම් බිහි වුණාම දුක යන කුමක්ද කියලා විස්තර කරලා දෙන්නේ නැතුව දුකක් එළඹුණාම මට කියන්න මම කරලා දෙන්නම් කියලා ඒ විදිහට තමයි යන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දැන් මොකද ඒ ආගම් වල විස්තර කරන්නේ නැහැ ඒකට හේතුව මොකද්ද කියලා. මට තමයි නැති කරන්න පුළුවන් කියලා තමයි හැමෝම කියන්නේ. මගේ ළඟට එන්න මම නැති කරලා දෙන්නම්. හේතුවක් කවුරුත් කියලා දෙන්නේ නැහැ. ඒ නිසා මිනිසුන්ට හිතා ගන්න බෑ දුක ඇති වුනේ ඉබේමද? මිනිසුන්ට තේරෙන්නේ දුක වෙන කවුරු මේ තේරෙන්නේ දුක එහෙම නැත්තම් දෙවියන් වහන්සේ හරි වෙනත් කවුරු හරි කෙනෙක්ද මට මේ ඇති කරලා තියෙන්නේ මේ දුක. ඒක හොයාගන්නත් බෑ. හැබැයි එයා කියනවා මම මට පුළුවන් බේරලා දෙන්න කියලා. දුක කොහොමද ඇති වුනේ කියලා කවුරුත් ඒ නිසා දන්නේ නැහැ. එක්ක තමන් විසින් කරලා තියෙනවා, එක්ක අනුන් විසින් කරලා තියෙනවා, එක්ක වෙන විශේෂ පුද්ගලයෙක් විසින් දුක ඇති කරවලා තියෙනවා. කොහොමද ඇති කරලා තියෙන්නේ කියලා කවුරුත් කියලා දෙන්නේ නැහැ. ඉබේ ඇති වුණාද කියලා මිනිස්සු දන්නේ නැහැ. නමුත් සම්මා සම්බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා තමයි පෙන්වලා දෙන්නේ මේ දුක කියන එක ඉබේ හටගන්නෙත් නැහැ. තව කෙනෙක් විසින් ඇති කරන්නෙත් නැහැ. තමන් විසින් ඇති කරන්නෙත් නැහැ. හරි ප්‍රශ්නයක් එතකොට. එහෙනම් කොහොමද දුක හටගන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා දුක හටගන්නේ හේතුවක් නිසායි. හේතුව වසන් කරන තැන වෙනත් වාදවලට, දර්ශනවලට, ආගම්වලට ඉඩක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඉගෙනුවේ ලෝකෙට ආගමක් නෙමෙයි, දර්ශනයකුත් නෙමෙයි, දහමක් ඉදිරිපත් කළා. ඒ දහම තුළ හේතුව වෙනවා. අන්න වෙනසක් තියෙනවා. මේ දහම තුළ ඒකට හේතුව වෙනවා. ඒතර දුක ඉබේ හටගත්තා නම් කරන්න දෙයක් නැහැ. මොනව කරන්නද ඉතින්? ඉබේ හටනවා. විසඳුමක් නැහැ. දුක වෙන කෙනෙකුන් විසින් ඇති කරවා නම් ඇති කරෙවුවා නම් අපිට දැන් මේ සමහර අවස්ථාවල ජීවිතේ ඕගලන්ට මුහුණ දෙනකොට සාමාන්‍ය දුක ඇති වෙනකොට ඕගලන්ට හිතේ මේ අරයන් මේ දේ කරපු නිසා මට මේක වුණා කියලා. එතකොට Tamanට දුක ඇති කරලා තියෙන ඒ දුක ගැන නෙමෙයි අතන අපි කතා කරන්නේ. නමුත් එහෙමත් දුකක් අපිට ඇති වෙනවනේ ජීවිතේ. එතකොට වෙන කවුරු හරි තමයි ඒක ඇති කරලා තියෙන්නේ. එතකොට ඉතින් එයාට ඉතින් මොකක් හරි වැඩක් දෙන්න වෙනවා. ඇයි එයානේ අපිට දුක ඇති කරේ? එයාට වැඩක් දුන්නා කියලා හිතන්නේ. තමන්ගේ දුක නැති වෙන්නේ නැහැ. එතනින් තමන්ගේ දුක ඉවර වෙන්නේ නැහැ. තව එකක් තියෙනවා ඊට පස්සේ. ඒක ඉවර වෙනකොට තව එකක් තියෙනවා. ඒක උත්තරයක් නෙමෙයි. ඒ ක්‍රමයට ලෝක උත්තර හොයන්න පටන් ගත්තා. ඒ නිසා යුද්ධ ඇති වෙන්නේ නිසා. හරියන්නේ නැහැ. විසඳුමක් ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් කියනවා දුක ඇති කරන්නේ විශේෂ පුද්ගලයෙක් විසින්. ඒතර විශේෂ පුද්ගලයෙක් විසින් දුක ඇති කරනවා නම් කරන්න තියෙන්නේ යාට පුද පූජා පවත්වන එක. එහෙමත් පිළිගන්නවා. එතකොට අපි හිතමු ඒක ඇති කරන්නේ දෙවි කෙනෙක් විසින් නම් දෙවි කෙනාට පූජා වට්ටියක් තියලා අපිට ආරාධනා කරන්න වෙනවා මගෙන් දුක නැති කරලා දෙන්න කියලා. ඒ අපි පිළිගන්නවා දුක හැදලා දුන්නේ යා තමයි. එහෙම නැත්නම් වෙනත් ආගමික නායකයෙක් කවුරු හරි හදලා දුන්නා නේ මහා බ්‍රහ්මයා හදලා දුන්නා නේ මේ ඉන්දියාවේ ගොඩක් අය ගන්න මහා බ්‍රහ්මයාට වන්දනා කරනවා නේ මට මේක නැති කරලා දෙන්න කියලා. ඒතර ඒගොල්ලෝ හිතන් ඉන්නේ මේ බ්‍රහ්මයා තමයි දුක ඇති කරලා දුන්නේ කියලා. ඒ හේතුවක් කවුරුත් කියලා දෙන්නේ නැහැ. ඉතින් මිනිස්සු හිතනවා මෙහෙම වෙන්න ඇති කියලා. මිනිස්සුම හිතාගෙන මිනිස්සු මොහේ මොකක් හරි කරනවා. කොච්චර අන්ධයිද? එතකොට එහෙමත් කරනවා. මෙහෙම නැත්නම් අපිට හිතෙනවා මේ දුක ඇති කරන්නේ ග්‍රහයක් නිසා කියලා. ලංකාවේ ගොඩක් මේක පිළිගන්න ඕනේ. සෙනසුරු අපලේ, රාහුගේ අපලේ. කියන්නේ එයා තමයි අපිට දුක ඇති කරලා තියෙන්නේ. එහෙම හිතලා එයාට පුද පූජා කරනවා. තමන්ගේ දුක නැති කරලා දෙන්න. මේ හැම තැනකදීම කරන්නේ දුක යන කුමක්ද කියන එක වහං කරපු. වහලා තියෙන කියලා දෙන්නේ දුක කියන්නේ. ඒ කිසිම තැනකදී දුකට හේතුවක් තියෙනවා කියලා උගන්වන්නේ නැහැ. මිනිසුන්ට දැනෙන තේරෙන හේතු තමයි හොයාගෙන යන්නේ. කියලා ඒක නැති කරගන්න බලන්න. සම්බුදු කෙනෙක් විතරයි දුකට හේතු උගන්වන්නේ. ලෝකේ වෙන කිසිම තැනක උගන්වලා නැහැ දුකට හේතුවක්.
ඒ දුකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ දෙවෙනි ආර්ය සත්‍යයෙන් පෙන්වුවේ. ඒක තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. දැන් තේරෙනවද පටිච්චසමුපාදේ තියෙන්නේ කොතනද කියලා? පටිච්චසමුපාදය ඇතුළත් වෙන්නේ එතකොට හේතුවට අයිති දෙවෙනි ආර්ය සත්‍ය තුළ. ඒතර පළවෙනි ආර්ය සත්‍ය දුක. දුක කියලා කියන්නේ මේ අපිට දැනෙන දුක විතරක් ගැන නෙමෙයි කතා කරලා තියෙන්නේ. දුක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට. මේක අපි පස්සේ කියලා දෙනවා දැන්ම කියන්නේ. එතකොට ඒ අපිට දැනෙන හැඟෙන හැම දුකකටම හේතුව එතන තමයි තියෙන්නේ. ප්‍රධාන දුකට මුල් වෙන සියලු කාරණා තියෙන්නේ පංචමස්කන්ධයත් එක්කම තමයි. ඊළඟට තමයි දෙවෙනි ආර්ය සත්‍ය තුල බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ දුක කියන්නේ පංච උපාදානස්කන්ධයයි. ඒකට හේතුව පටිච්ච සමුප්පාදයයි. ඒක තමයි දෙවෙනි ආර්ය සත්‍යයෙන් විස්තර කරන්නේ. එතකොට ඒක පටිච්චසමුපාදේ නම් එතෙන්ට සම්බන්ධ වෙන්නේ. තුන්වෙනි ආර්ය සත්‍යෙදි පැහැදිලි කරනවා මේ දුක ඇති වෙන්නේ ඉබේ නෙමෙයිනේ. අනුන් කරපු දෙයක්වත් නෙමෙයිනේ. විශේෂ කෙනෙක් කරපු දෙයක් නෙමෙයිනේ. ඒතර අම්මා තාත්තා කරපු දෙයක්වත් නෙමෙයි. දැන් ගොඩක් අය හිතනවා දෙමව්පියන්ට දොස් කියනවා අම්මලා තාත්තලා අපිව හදපු නිසා තමයි අද අපි මේ දුක් විඳින්නේ කියලා. ඒ කියන්නේ වැරද්ද අම්මගේ තාත්තගේ. බලන්න දුක යන්නේ කුමක්ද කියන එක ගැන හරි අවබෝධයක් නැති නිසා අනුන්ට දොස් කියනවා. දුක කියන්නේ මොකක්ද කියලා දන්නේ. ඉතින් දෙවෙනි ආර්ය සත්‍යදී පටිච්චසමුපාදය පැහැදිලි කළා දුකට හේතු විදිහට. තුන්වෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ දුක කියන එක නැති කරන්න පුළුවන්. නැති කරන්න පුළුවන්. හැබැයි නැති කරන්න පූජාවන් තියලා බෑ. බාරහාර තියලා කරලා බෑ. යාඥා කරලත් බෑ. වෙන කෙනෙක්ගෙන් ඉල්ලා හිටලත් බෑ. ඉන්දියාවේ වෙන තවත් නොයේ ක්‍රම තියෙනවා. කරන තාමත් කරනවා. ඊළ දෙවියන්ට වඳිනවා. ගංගා යමුනා අචරති සර්බුමයි කියන පංචමහා ගංගා වලටත් වඳිනවා. ගංගානුගමකට හැමදාම උදේ හවස මිනිස්සු වඳිනවා. මේ දුක නැති කරගන්න. බුදුරජාණන් වහන්සේ කියනවා දුක නැති කරන්න පුළුවන්. දුක නැති කරන්න වෙන ක්‍රමයක් නැහැ. දුක හටගන්න හේතුවක් තියනවද? හේතුව නැති කිරීමෙන් දුක නැති කරන්න පුළුවන්. තුන්වෙනි ආර්ය සත්‍යදී කතා කරන්නේ දුක ඇතිවීමට හේතුව පටිච්චසමුප්පාදයයි. පටිච්චසමුප්පාදේ නිරුද්ධ වෙන විදිහට කටයුතු කිරීම නැත්නම් පටිච්චසමුප්පාදේ නිරුද්ධ කිරීම දුක නිරුද්ධ කිරීමේ ක්‍රමය. ඒ තුන්වෙනි ආර්ය සත්‍යදී කතා කරන්නේ දුක්ඛ නිරෝධය ගැන. දුක නැති කිරීම ගැන. සරලව කිව්වොත් දුක නැති කිරීම කියලා තමයි සරලව කියන්න තියෙන්නේ. එතකොට ඒක නැති කරන්න පුළුවන්. නැති කරන ක්‍රමය තමයි හටගන්න හේතුව හට නොගන්න තත්ත්වයට පත් කිරීමෙන් තමයි ඒක නැති කරන්නේ. එතකොට මේවා කවදාකවත් ලෝකේ සම්බුදු කෙනෙක් පහළ වෙනකන් දැනගන්න බෑ. හතරවෙනි ආර්ය සත්‍යදී පැහැදිලි කරන්නේ මේ දුක කියන එක හේතුවක් නිසානේ හටගන්නේ. මේ හටගන්න හේතුව ඉස්සලා අපි දකින්න ඕන. ඉගෙන ගන්න ඕනේ නෙමෙයි, ලියා ගන්න ඕනේ නෙමෙයි, මතක තියා ගන්න ඕනේ කියලාත් නෙමෙයි, පාඩම් කර ගන්න ඕනේ කියලාත් නෙමෙයි කිව්වේ දකින්නයි ඕන. හේතුව දකින්න යම් වැඩපිළිවෙලක් කරන්න තියෙනවා. නිකන් හේතුව පේන්නේ නැහැ. ඒක ඇස් දෙකට පේන්නේ නැහැ. මම ඉතින් මුලින්ම කිව්වනේ ප්‍රඥාවෙන් මේක දැකලා තියෙන සම්බුදු කෙනෙක්. ඒතර ප්‍රඥාව දියුණු කරමින් යන වැඩපිළිවෙලක් ඔස්සේ ගිහිල්ලා තමයි හේතුව හොයාගන්න තියෙන්නේ. හේතුව හොයාගත්තට පස්සේ හේතුව නැති කිරීමෙන් දුක කියන එක නැති කරන්න ක්‍රමයක් තියෙනවා. ඒ ඔස්සේ යන යම් වැඩපිළිවෙලක් ඇද්ද පුරුදු කරන ක්‍රමයක් ඇද්ද ඒකට කියනවා හතරවෙනි ආර්ය සත්‍යය කියලා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ හතර තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. මේ චතුරාර්ය සත්‍යයෙන් අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ දෙවෙනි ආර්ය සත්‍ය. එතකොට දැන් සම්බන්ධතාවය තේරෙනවනේ. පටිච්චසමුපාදේ සම්බන්ධ වෙන්නේ එතකොට අපිට දෙවෙනි ආර්ය සත්‍යයට. මොනවා තමයි කෙටියෙන් පැහැදිලි කිරීමක් තියෙන. තව විස්තර වශයෙන් අවශ්‍ය නම් කියන්න අවශ්‍ය නම් ඒකට පැහැදිලි කරන්න පුළුවන්. තව ගොඩාක් ගැඹුරට තියෙනවා. මේ තාම සරලව තමයි මේ කිව්වේ. එතකොට පටිච්ච සමුප්පාදය කියන එකත් එහෙනම් සම්බුදු කෙනෙක් විතරයි ලෝකෙට අවබෝධ කරලා තියෙන්නේ. ඒ සම්බුදුරජාන් වහන්සේගෙන් අහගෙන තවත් පිරිසක් අවබෝධ කළා.
ඒ කවුද? ඒ අයට කියන්නේ රහතන් වහන්සේලා කියලා. එතකොට මේ පටිච්චසමුප්පාදේ නම් වෙන සම්බුදු කෙනෙක්ගෙන් අහන්න නැතුව වෙන කිසි කෙනෙක් ලෝකේ දැකලත් නැහැ, අවබෝධ කරලත් නැහැ. පැහැදිලිද? හරි. එතකොට දැන් අපිට එහෙනම් පටිච්චසමුප්පාදය ගැන අපිට ඉගෙන ගන්නවා නම් කාගෙන්ද ඉගෙන ගන්න වෙන්නේ? කාගෙන්ද ඉගෙන ගන්න වෙන්නේ? බුදුරජාණන් වහන්සේගෙන් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. රහතන් වහන්සේලා 아무තු දෙයක් කියන්නේ නැහැ. රහතන් වහන්සේලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මෙහෙමයි කියන්නේ කියලා. ඒකෙන් තමයි රහතන් වහන්සේලා කවුද කියලා අඳුරගන්නේ. දැන් ලෝකේ රහත්තු ඉන්නවනේ එක අය ගොඩක් අය. හොඳට බැලුවොත් බුද්ධ කාලේ සහ ධර්ම ඉතිහාසය තුළ ප්‍රාග් බෞද්ධ ඉතිහාසය බැලුවාම කැමිට අවුරුදු 2600කට කලින් ඉන්දියානු ඉතිහාසය බැලුවාම පේනවා ඒ යුගයේ වෙනකොට බුදුරජාණන් වහන්සේ ජීවමාන යුගයේ වෙනකොට වැඩ හිටපු සීලම රහතන් වහන්සේලා දහම් කරුණක් අහපු හැම තැනකදීම උත්තර දීලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කියලා තියෙනවා. අන්න රහතන් වහන්සේලාගේ ස්වභාවය ඒකයි. තමන්ට හිතෙන දේ, තමන්ට තේරෙන දේ කියන කෙනෙක් නෙමෙයි රහතන් වහන්සේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කියලා තියෙනවා. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මෙන්න මෙහෙමයි අපිට ඉගෙනුවේ. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මෙන්න මෙහෙමයි අපිට දේශනා කළේ කියලා දෙනවා. එහෙමයි රහතන් වහන්සේ හඳුනගන්නේ. හරි ලේසි. හඳුනගන්න හරි ලේසි. ඒකට තමන්ගේ ක්‍රමයක්, අලුත් ක්‍රමයක්, මට තේරෙන විදිහක්, ෂෝට් ක්‍රම ඒව මොකුත් නැහැ. එතකොට එහෙනම් රහතන් වහන්සේ කෙනෙක්ගෙන් ඇහුවත් ආයිත් නැවත රහතන් වහන්සේ කියන්නේ කාගේ දෙයක්ද? බුදුරජාණන් වහන්සේ කියපු දේ. එහෙනම් අපි පටිච්චසමුප්පාද ඉගෙන ගන්නවා නම් කාගෙන්ද ඉගෙන ගන්න වෙන්නේ? බුදුරජාණන් වහන්සේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුද්ධ වචන ටික රහතන් වහන්සේලා දිවිහිමියෙන් කටපාඩම් කරගෙන ආවා. ඒ ඇවිල්ලා තමයි මේ අද පොත්වල තියෙන්නේ. නිසා ඒක දීර්ඝ විස්තරයක්, ඒ නිසා මම ඒක විස්තරي කරන්නේ නැහැ. ඒතකොට මේ බුද්ධ වචනේ අද හින්න අපිට පොතේ තියෙන. ඒක දශමයක්වත් එහෙම කරන්න බෑ, අකුරක්වත් එහෙම කරන්න බෑ. තියෙන විදිහටම අපි ඒක ඉගෙන ගන්නවා අවශ්‍ය ගන්න ඕනේ. තේරෙන්නේ නැහැ තමයි, බැලුවට තේරෙන්නේ නැහැ. මොකද ඒක ගොඩක් ගැඹුරු කාරණයක්. හැබැයි බොහොම සරලව උගන්වලා තියෙනවා. ඒ නිසා අපි සරල තැනින් පටන් ගන්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේ කියපු පිළිවෙලට තමයි එන අපිට පරිසම්පාද ඉගෙන ගන්න වෙන්නේ. ඒ නිසා දැන් මේ අය පටිසමුපාදය ගැන ඇහුවොත් ධර්ම දේශනා, කියවුවොත් පොතපත අහු වෙනවා ගොඩාක් දේවල්. බොහෝ දෙනෙක් විස්තර කරලා තියෙන්නේ තමන්ට තේරෙන දේවල්. බොහෝ දෙනෙක් විස්තර කරලා තින්නේ. ඒ නිසා ධර්මයේ ඉගෙන ගන්නකොට ප්‍රසිද්ධ කෙනෙක්ගෙන් බණ අහලා වැඩක් නෑ. අප්‍රසිද්ධ කෙනෙක්ගෙන් බණ අහලා වැඩකුත් නෑ. භාවනා යෝගී භික්ෂුවකින් හරි ගිහි කෙනෙක්ගෙන් හරි අහලා වැඩකුත් නෑ. මාර්ගඵලලාභී ගිහි කෙනෙක්ගෙන් හෝ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් අහලා වැඩකුත් නෑ. ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් බණ අහලා වැඩකුත් නෑ. ආචාර්ය මහාචාර්ය හාමුදුරු කෙනෙක්ගෙන් බණ අහලා වැඩකුත් නෑ. ආචාර්ය මහාචාර්ය ගිහි කෙනෙක්ගෙන් බණ අහලා වැඩකුත් නෑ. අහන්න ඕන කාගේ ධර්මයද? අහන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එසා එදා ගිහි අය බුද්ධිමත්, අද ගිහි අය ඒ බුද්ධිමත් භාවයේ නෑ. ඒගොල්ලෝ පුද්ගලයා මොකද්ද කියන්නේ? ඒක පිළිගන්නවා. එදා හැම නෙමෙයි. එදා යුගයේ ස්වාමීන් වහන්සේ නමක් පාරේ යනවා දැක්කොත් ගිහි කෙනෙක් ඇවිල්ලා අහන්නේ ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේ කවුද? බන්නද කිසි කෙනෙක් අහන්නේ? ඔබ වහන්සේගේ ශාස්ත්‍රඥ වහන්සේ කවුද? ඔබ වහන්සේගේ ශාස්ත්‍රඥ වහන්සේ මොකක්ද උගන්වන්නේ? අහන්නේ ශාස්ත්‍රඥ වහන්සේ මොකක්ද උගන්වන්නේ? අද එහෙම නෙමෙයි. අද ඔයගොල්ලෝ බණ අහන්න ගියොත් අහන්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ අදහස මොකක්ද මේ ගැන? තව කාගෙවත් අදහසක් කරන්නේ බණ අහනවා. එතකොට තමන්ගේ පෞද්ගලික අදහස් ගොන්නක් එකතු වෙනවා. ඒ පෞද්ගලික එක එක්කෙනාගේ අදහස්
ගැළපෙන්නේ නැහැ නේ ඊට පස්සේ. මෙයා එකක් කියනවා, එයාට හිතෙන විදිහට තව එක්කෙනෙක් තව එකක් කියනවා, තව එක්කෙනෙක් තව එකක් කියනවා. අදහස් ගොන්න. අද සමාජෙ වෙලා තියෙන්නේ. අදහස් ගොන්න. ඊට පස්සේ අහගෙන ඉන්න කෙනා එතන උත්සාහල කියලා මදි කියලා හිතුනහම තව එක්කෙනෙක් උත්සාහනවා. තව එකක් කියනවා. තව එක්කෙනෙක් වෙනවා තව එකක් කියනවා. එයා අතරමං වෙනවා. දැන් යා තරාදිය දාලා කිරලා බලන මම කාගේ මතයද පිළිගන්නේ. එතකොට මෙයා ආචාර්ය මහාචාර්ය කෙනෙක් නිසා මතේ හරියයි. මෙයා උගත් කෙනෙක් දක්ෂ කෙනෙක් ශ්‍රේෂ්ඨ කෙනෙක් නම් මෙයාගේ මතේ හරියයි. මෙයා ප්‍රසිද්ධ කෙනෙක් ඒ නිසා මෙයාගේ මතේ හරියයි. මෙයා හොඳට භාවනා කරන කෙනෙක් එහෙනම් මේක හරියයි. නම් අතරමං වෙනවා. මෙයා මාර්ගඵලලාභී ඒ නිසා එයාගේ මතේ හරියයි. මිනිස්සු රැවටිලා හැමතැනම දුවනවා. කිසි කෙනෙකුට ධර්මය හම්බ වෙන්නේ නැහැ. තම තමන්ගේ මතවාද ගොඩාක් මුණ ගැහෙනවා. ධර්මය මුණ ගැහෙන්නේ. ධර්මයේ මුණ ගැහෙන්න නම් අපි අහන්න ඕනේ කාගෙන් ඇහුවත් මේ කාරණේ ගැන බුදුරජාණන් වහන්සේ කොහොමද කියලා තියෙන්නේ. එච්චරයි ප්‍රශ්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් ඇහුවත්, කී කෙනෙක්ගෙන් ඇහුවත්, යෝගාවචර කෙනෙක්ගෙන් ඇහුවත්, මාර්ගඵලලාභී කෙනෙක්ගෙන් ඇහුවත්, රහතන් වහන්සේ කෙනෙක්ගෙන් ඇහුවත්, ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන් ඇහුවත්, ප්‍රසිද්ධ ආගම කෙනෙක්ගෙන් ඇහුවත්, අප්‍රසිද්ධ කෙනෙක්ගෙන් ඇහුවත් අහන්නේ මොනේ මොකද්ද? මේ කාරණේ බුදුරජාණන් වහන්සේ කොහොමද කියලා තියෙන්නේ. ඔච්චරයි. ඒතර ඒ කෙනා දන්නවනම් හරියටම බුදුරජාණන් වහන්සේ කියපු ක්‍රමයේ කියලා දෙන්න අහන කිසි කෙනෙකුට අතරමං වීමක් වෙන්නේ නැහැ, ගැටලුවක් ප්‍රශ්නයක් වෙන නගින්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම ස්වාක්කාතයි. ඒ කියන්නේ මනාවකට දේශනා කරලා තිනවා මුල මැදාග සම්පූර්ණ පැහැදිලි. ඒකේ අඩුත් නැහැ, වැඩිත් නැහැ, කපලා කොටලා හදන්න එඩිට් කරන්න කිසි දෙයක් නැහැ. සර්ව සම්පූර්ණ ධර්මයකට තියෙන ඔච්චරයි ලෝකේ. එතකොට ඒක කාගෙන් ඇහුවත් හැමෝම කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ කියපු ක්‍රමයෙන්ම නම් ඒ විදිහම නම් අහන කෙනාට ගැටලුවක් ඇති වෙනවද? ගැටලුවක් ඇති වෙන්නේ. දැන් අහලා බලන්න උපටිසම්පාදයෙන් එන ඔයගොල්ලෝ 10 දෙනෙක්ගේ බණ 10 දෙනෙක්ගේ පොත් 10ක්. නිකන් අතරමං වෙන්න ඕනේ. අපි ඉස්සර බලන්න බුදුරජාණන් වහන්සේ කොහොමද කියලා දෙන්නේ කියලා. මොකද සම්මා සම්බුදුරජාණන් වහන්සේ විතරයි මේක අවබෝධ කරේ. අනිත් හැමෝම අවබෝධ කරලා තියෙන බුදුරජාණන් වහන්සේගෙන් අහගෙන. අවබෝධ කරගත්තු අය. එහෙනම් අවබෝධ නොකරපු අය නේද එහෙනම් එක එක මත ගොඩාක් කියලා තියෙන්නේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ කියපු දේ අවබෝධ කළා නම් එයා කියන්න ඕනේ කාගේ දේද? බුදුරජාණන් වහන්සේගේ දේන කියන්න. එහෙම අය 10 දෙනෙක්ගෙන් අහුවොත් උත්තර 10ක්ද එකක්ද? එක උත්තරයි. ඒ බුදුරජාණන් වහන්සේ කියපු දේම තමයි රහතන් වහන්සේලා අවබෝධ කරන්නේ. මාර්ගඵලලාභීන් අවබෝධ කරන්නේ. මාර්ගඵලලාභීන් 10 දෙනෙක්ගෙන් අහුවත් කියන්න ඕන නම් එකම දේනේ. 10ක් වෙන්න බෑ. තේරුණාද වැරදින හැටි අපිට. ඒ නිසා ධර්මය ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මොකද්ද කිව්වේ කියලා. ඒ විදිහට තමයි අපි එහෙනම් මේ පටිසම්පාදයට ඉගෙන ගන්න. එතකොට පටිසම්පාදය කියන එක පිළිවෙලක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරු පිළිවෙලක්. අපි දන්න සරල වචන වලින් පටන් අරගෙන ගොඩාක් ගැඹුරට යනවා. මොකද මේක හේතුවනේ. මොකේ හේතුවද? දුකේ හේතුව. දුක කියලා කිව්වේ මොකද්ද? ඒ හැමතැනකදී මේකත් කියන්න ඕනේ. දුක කියලා කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. එහෙම නැත්නම් දුක කියලා මොකද අපිත් ව්‍යවහාරයක් තියෙනවනේ සිංහලෙන් දුක කියලා. දුක කියන එකෙන් අපිට අදහස් වෙන්නේ මානසික දුක, කායික දුක. ඕවත් අයිති තමයි. හැබැයි ඕක විතරක් නෙවෙයි. ඒ නිසා සම්පූර්ණ අර්ථය මෙන්නේ පංච උපාදානස්කන්ධය ගැන කිව්වොත් විතරයි. ඒ නිසා දුක කියන හැම මොහොතකම මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ දුක කියලා හඳුන්වන්නේ පංච උපාදානස්කන්ධයට. අපි එකකින් ඊටාම සුළු කෑල්ලක් තමයි අපි අරගන්නේ කායික දුක සහ මානසික දුක තමයි අපි දුක කියලා. ඒක ඊටාම චූටි කොටසක් විතරයි. සම්පූර්ණ අර්ථය එන්නේ ඒක ගත්තා. හරි එතකොට අපි මේ පටිච්චසමුප්පාද ඉගෙන ගන්න සෑම අවස්ථාවකදීම මතක තියෙන්න ඕනේ මේ පටිච්චසමුපාදයෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ දුකට හේතුව පැහැදිලි කරන්නයි. දුක කියන්නේ පංච උපාදානස්කන්ධය. ඒකට හේතුව පැහැදිලි කරන්න තමයි පටිච්චසමුපාදයේ ලෝකෙට දේශනා කරේ. ඒක දැනගෙන ඕනි පටිච්චසමුපාදයෙන් ගන්න පටන් ගන්න. හරි. එතකොට බුදුරජාණන් වහන්සේ ඉස්සලාම පෙන්නනවා පටිච්චසමුපාදයේදී පටිච්චසමුපාදය කියන්නේ මොකක්ද කියලා.
ඒතර අපි ඉස්සෙල්ලා ඉගෙන ගන්නවා ඒක පිළිවෙලට බුදුරජාණන් වහන්සේ කියපු පිළිවෙලට වචන වලට. මෙතින් ඔන්න බුදුරජාණන් වහන්සේ අහනවා පාළියේම ප්‍රශ්නයක්. කතමෝච භික්කවේ පටිච්ච සමුප්පාදෝ. කතමෝච කියලා කියන්නේ කුමක්ද? භික්කවේ කියලා කියන්නේ මහණෙනි. පින්වත් මහණෙනි කුමක්ද පටිච්ච සමුප්පාදය? කියන්නේ හරිය ලස්සනට ප්‍රශ්න අහලා ලස්සනට උත්තර දීලා පැහැදිලි කරලා තියෙනවා. අපි පටල ගන්න යන්න ඕනේ නැහැ. අපි මේක 아무තු දෙයක් අපිට කරන්න දෙයක් මේකේ නැහැ. තියෙන දේ තියෙන විදිහටම ඒ විදිහටම තේරුම් ගන්න මහන්සි ගැනීම විතරයි අපිට කරන්න තියෙන්නේ. අලුත් අර්ථකථන දෙන්න දෙමුකුත් නැහැ. හැමදේම කියලා තියෙනවා. එතකොට කතමෝච භික්කවේ පටිච්චසමුප්පාදෝ. පින්වත් මහණෙනි කුමක්ද පටිච්චසමුප්පාද? මෙහෙමයි පටිච්චසමුප්පාදේ උගන්ලා තියෙන්නේ. අවිජ්ජා පච්චයා භික්කවේ සංඛාරා. පින්වත් මහණෙනි අවිජ්ජා පච්චයා සංඛාරා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර වේ. සංඛාර පච්චයා විඥාන. මේ වචන වල තේරුම් දැම්ම හිතන්න යන්න එපා. සංඛාර පච්චයා විඥාන. සංඛාර ප්‍රත්‍යයෙන් විඥානය වෙනවා. විඥාන පච්චයා නාම රූපං. විඥාන ප්‍රත්‍යයෙන් තමයි නාම රූප. නාම රූප පච්චයා සලආයතන. නාම රූප ප්‍රත්‍යයෙන් තමයි සලආයතන. කියන්නේ ආයතන 6. සලආයතන කියන්නේ ආයතන. සලආයතන පච්චයා පස්සෝ. ආයතන 6 ප්‍රත්‍යයෙන් තමයි ස්පර්ශය. පස්සපච්චයා වේදනා. ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් තමයි විඳීම. වේදනා කියන්නේ විඳීම. වේදනා පච්චයා තණ්හා. වේදනාව ප්‍රත්‍යයෙන් තමයි තණ්හාව. තණ්හා පච්චයා උපාදාන. තණ්හාව ප්‍රත්‍යයෙන් තමයි උපාදාන. උපාදාන පච්චයා භවෝ. උපාදාන ප්‍රත්‍යයෙන් තමයි භවය. භවපච්චය ජාති. භවය ප්‍රත්‍යයෙන් තමයි ජාතිය. ජාතිපච්චය ජරා මරණ. ජාතිය ප්‍රත්‍යයෙන් තමයි ජරා මරණ. ඒ විතරක් නෙමේ ජරා මරණ විතරක් නෙමේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාස සම්භවಂತಿ. මෙන්න මේ ඔක්කොම සම්භවය වෙන්නේ හටගන්නේ ඒක ප්‍රත්‍යයෙන් කියලා. මොකක් ප්‍රත්‍යයෙන්ද? ජාතිය ප්‍රත්‍යයෙන්. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස සමුදය හෝති. මෙන්න මේ කියපු ක්‍රමයට තමයි සම්පූර්ණ දුක කියන කාරණය කියන්නේ පංච පාදස්කන්ධේ හට ගැනීම සිද්ධ වෙන්නේ. මොන ක්‍රමයේ කියලාද? දැන් මේක තමයි මේ අවුරුදු ගාණක් ඉගෙන ගත්තත් ඉගෙන ගන්න තියෙන්නේ. අවුරුදු ගාණක් ඉගෙන ගත්තත් මේ ටික තමයි දැන් හිමීට මේ කියපු පිළිවිල විතරයි තියෙන්නේ. ওই ටික හිමීට ඉගෙන ගන්න තියෙන්නේ. හරි. අපි ඉස්සෙල්ලා බලමු මේක අපි පිළිවෙලකට ලියා ගන්න. දැන් මෙහෙම කිව්වට හරියන්නේ නැහැ නේ. ඔක පිළිවෙලකට අපි ලියලා බලමු. මේ ඉස්සෙල්ලා ලියා ගන්න. මේක ඕනම අපිට එක කියලා දාන්නත් ඕන. මෙහෙම දාන්නේ මේ ලියා ගන්න විතරයි ඈ. පටිසම්පාද තේරුම් ගන්න මේව ඕනේ නැහැ. එක දෙක තුන ඒව ලියන්නේ නැහැ.
පිළිවෙලට ලියන්න බලන්න. මේකේ පියවර එනවා 11ක් එතකොට. අපි පිළිවෙල ලියමු මේ විදිහට. අකුරුත් එක්ක හරියටම ලියන්න. මේ කමා දාලා තියෙන්නේ හැමතැනම පච්චය කියලා තියෙනවා. අවිජ්ජා පච්චය සංඛාරා. ඔය වචන තේරුම් ගන්න මහන්සි ගන්න එපා දැන්ම. ඒතර අවිජ්ජා පච්චය සංඛාරා. දෙවෙනි පේළියේ යෙදෙනවා සංඛාර පච්චය විඥානං. තුන්වෙනි පේළියේ තියෙනවා විඥාන පච්චය නාම රූපං. හතරවෙනි පේළියේ තියෙනවා නාම රූප පච්චය සලආයතන. සලආයතන කියන්නේ අර මොකද ලයන් තියෙනවා. මොකද ලයන් සලආයතන. නාම රූප පච්චය සලආයතන. සලආයතන පච්චය අස්සෝ. පස්සපච්චය වේදනා. ඊට පස්සේ තියෙන වේදනා පච්චය තණ්හා. ඊට පස්සේ තියෙන්නේ තණ්හා පච්චය උපාදාන. උපාදාන පත්‍ය භව. භව පත්‍ය ජාති. ඉස්සෙල්ලා ජාතිපච්චය ජරා මරණ. ජරා මරණ කියලා කියනවා. ජාතිපච්චය ජරා මරණ. දැන් 11ක් ලියුණා. 11ක් වෙනවා හරියට කිව්වහම 11ක්. නමුත් බුදුරජාණන් වහන්සේ ඔය 11 ඉගෙනන්නේ නැහැ. ඒක අපි 11 කියලා අපි ලියාගන්නේ මතක තියාගන්න විතරයි. මේක අවබෝධ කරගන්න 11යි කියලා මතක තියාගන්න ඕනේ. නිකන් අපිට පාඩම් කරගන්න ලේසිවට අපි 11කට ලියා ගන්නවා පියවර 11ක් එතකොට. මේක 11 වෙනි පියවර. එතකොට මේ පියවර 11කින් පෙන්නලා තියෙන්නේ මෙතන අපිට ඉගෙන ගන්න වචන කීයක් තියෙනවද? වචන වශයෙන් ගත්තහම අලුත් වචන කීයක් තියෙනවද ඉගෙන ගන්න? ඔව් 12ක් තියෙනවා. පියවර 11ක් වුණාට වචන 12ක් තියෙනවා. මොකද පළවෙනි එකේම වචන දෙකක් තියෙනවා. විද්‍යාවයි සංඛාරයි. ඊළඟ එකේ තියෙනවා ආයත් විඥාන. ආයි නාම රූප, සලආයතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා. මෙන්න කීප 11 12ම දැන් ඉගෙන ගන්න ඕනේ මේ මොනවද කියලා. ඔය ටික තමයි ඉතින් පරිසම්පාද ඉගෙන ගන්නවා කියලා දැන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ. හරි. දැන් අපි ඉස්සෙල්ලා ආයි ඔය පියවර ටික හරියටම බලමු. අපි ඔක්කොම කියවමු බලන්න එකපාරට හරියටම අපි ලියාගෙන තියෙනවද කියලා බලා ගන්න එක. බලමු.
අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඥානං විඥාන පච්චයා නාම රූපං නාම රූප පච්චයා සලආයතනං සලආයතන පච්චයා භස්සෝ භස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං. ඒක තව කොටසක් තියෙනවා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ කියලා. අපි ඒ ටිකත් උනා ලියා ගන්නත් පුළුවන්. නමුත් ওই පිළිවෙල කරගෙන යනකොට ඒ ටිකත් අපිට එකතු වෙනවා. එතකොට ওই පිළිවෙලට දැන් හරියටම ලියා ගන්නත් ඕන. හරියටම ලියුවද ඒ කීප විදිහටම හරි. දැන් ඔය එකින් එක අපි ඉගෙන ගන්න ඕනේ මේ මොනවද මේ සෑම වචනයක්ම බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. ඒතර අපිට මේක මොකද්ද කියලා හසවල ගැටලෙන්න කල්පනා කරන්න දෙයක් නැහැ. කියලා තියෙනවා මොකද්ද කියලා. ඔන්න ඉස්සෙල්ලාම වෙලාව ඇද්ද වෙලාව නම් පැයක් ගියා. වචන දෙකක් තුනක් හරි වුණා කියලා දෙන්න පුළුවන්. එතකොට ඉස්සෙල්ලාම පළවෙනි වචනේ මොකද්ද? එතකොට අපිට ඉගෙන ගන්න තියෙන අලුත් වචනයකට උතන තියෙන්නේ අවිජ්ජා. පාලියෙන් කියන්නේ අවිජ්ජා කියලා. මේ වචන හරියට ලියන්නත් කියන්නත් ඉගෙන ගන්න ඕනේ. මේ පාලි භාෂාවේ වචන. වලින් අවිජ්ජා කියලා. අවිජ්ජා. පාලියේ තමයි අවිජ්ජා කියලා කියන්නේ. සිංහලෙන් කියන්නේ මේකට අවිද්‍යාව කියලා. සිංහලෙන් අවිද්‍යාව. සිංහලෙන් අවිද්‍යාව. අපි කියන්නේ ඉගෙන ගන්න තියෙනෝනේ පාලියෙන් අවිද්‍යා සිංහලෙන් අවිද්‍යාව. එතකොට දැන් බලන්න මේ අවිද්‍යාව කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකක් ගැනද? බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙමයි අවිද්‍යාව තෝරන්නේ. කතමාච භික්කවේ අවිජ්ජා. පින්වත් මහණෙනි කුමක්ද අවිද්‍යාව? මෙන්න මෙහෙමයි අවිද්‍යාව කියන එක තෝරලා තියෙන්නේ. අවිද්‍යාව කියන්නේ විද්‍යාව දන්නේ නැතිකම කියලා හිතන්න එපා. අවිද්‍යාව කියන්නේ ඒක නෙමෙයි. පාලියෙන් අවිජ්ජා සිංහලෙන් අවිද්‍යාව කියලා කියන්නේ මෙන්න මේකට. යංකෝ භික්කවේ දුක්ඛේ අඥාන. මහණෙනි යම් මේ දුක්ඛේ අඥාන. දුක්ඛේ අඥාන. දුක්ඛ සමුදයේ අඥාන. දුක්ඛ නිරෝධේ අඥාන. දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං අයං උච්චති භික්කවේ අවිජ්ජා. අයං උච්චති භික්කවේ කියලා කියන්නේ මෙය වනාහි පින්වත් මායිනි අවිද්‍යාවයි. එන කරුණු හතරක් කියලා අන්තිමට කිව්වා මේ වනාහි අවිද්‍යාවයි. දැන් අපි ලියා ගන්න ඕනේ අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා. කතමාච භික්කවේ අවිජ්ජා. කුමක්ද පින්වත් මායිනි අවිද්‍යාව? බුදුරජාණන් වහන්සේ තෝරන්නේ කරුණු හතරකින් අවිද්‍යාව. කරුණු හතරක් මෙතන තිබ්බා. පළවෙනි එක දුක්ඛේ අඥානං. අපි ඒ ටික පාලිනුත් ලියලා සිංහලෙත් ලියා ගමු. අවිද්‍යාව තෝරන්නේ මේ විදිහට. දුක්ඛේ අඥානං ඊට කියන්නේ දුක්ඛ සමුදයේ අඥානං. අපි පාලියෙන් ඉස්සර ලියා ගමුකෝ. අඥානං කියන්නේ. ඔයගොල්ලෝ කොහමද දාන්නේ නැතුව ඔයගොල්ලෝ ලියා ගන්න වචන හරියට.
ඊළඟට තියෙන්නේ දුක්ඛ නිරෝධේ අඥානං. දුක්ඛ නිරෝධේ අඥානං. ඔයගොල්ලෝ කමාදාන්න නැතුව ලියන්න. හතරවෙනි පියවර තියෙන්නේ දුක්ඛ නිරෝධ ගාමිනියා. දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං. අවිද්‍යාව යන කුමක්ද කියලා කවුරු හරි අහුවොත් කියලා දෙන්න ඕනේ මෙන්න මේ විදිහට. දුක්ඛේ අඥාන, දුක්ඛ සමුදය අඥාන, දුක්ඛ නිරෝධේ අඥාන, දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය අඥාන. ඔක තමයි විද්‍යාව. අනිත් තේරුම ලියන්න. දුක්ඛේ දුකෙහි අඥාන කියන්නේ අනවබෝධය. ඥානං කියන්නේ ඒ පිළිබඳ තියෙන ඥානය. අඥානං කියන්නේ අනවබෝධය. දුක්ඛේ අඥාන කියන්නේ දුකෙහි අනවබෝධය. නැත්නම් දුක ගැන තියෙන අනවබෝධය. හරියට තේරුම එතකොට. දුක්ඛේ අඥාන කියන්නේ දුකෙහි අනවබෝධය. නැත්නම් දුක පිළිබඳ තියෙන අනවබෝධය. දෙවෙනි එක කියන්නේ දුක්ඛ සමුදයේ අඥාන. දුක්ඛ සමුදය කියන වචනේ තේරුම හට ගැනීම. ඒතර දුක හට ගැනීම, හට ගැනීමේ නැත්නම් දුක හට ගැනීම ගැන තියෙන අනවබෝධය. දුක හට ගැනීම ගැන තියෙන අනවබෝධය. දුක හට ගැනීම ගැන තියෙන අනවබෝධය. තුන්වෙනි එකෙදි පෙන්වන්නේ මේක දෙක තුන කියලා මම මේ ලියන්නේ ලේසි වට හොඳේ. මේ ඔයගලන්ට ලියා ගන්න පාඩම් කරගන්න ලියවල වෙනසක් මේ අංක දාලා ධර්ම උගන්වලා නැහැ හොඳේ. තුන්වෙනි එකේ තියෙන්නේ දුක්ඛ නිරෝධේ අඥාන. දුක්ඛ නැත්නම් දුකේ නිරෝධය ගැන තියෙන අනවබෝධය. නැත්නම් දුක නිරුද්ධ වීම පිළිබඳ තියෙන අනවබෝධය. ඒක තේරුම ලියා ගන්න. දුක නිරුද්ධ වීම පිළිබඳ තියෙන අනවබෝධය. නැති කිරීම නෙවෙයි. හරියටම ලියන්න ඕනේ. නිරෝධය කියන වචනේ ගොඩාක් ගැඹුරුයි. ඒ නිසා දැනට නිරෝධයට කියන සිංහල වචනයක් දැනට නැහැ. නිරෝධය කියන්නේ නැති කිරීම නෙවෙයි. ඒ නිසා නිරෝධය කියන වචනේම දැනට ලියන්න අපි පස්සේ ඒක මුණ ගැහෙනවා. දුකෙහි නිරෝධය පිළිබඳ තියෙන අනවබෝධය. නැත්නම් දුක්ඛ නිරෝධය ගැන තියෙන අනවබෝධය. නිසා නිරෝධය කියන වචනයට මේ හරි අර්ථය දැම්ම තෝරලා දෙන්න බෑ. ඊටාම සරල නිකම් පුංචි ළමයි මොන හරි අහුවොත් නිකන් නිරෝධය කියන්නේ නැති කිරීම කියලා කියන්න පුළුවන්. නමුත් නිරෝධය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ නැති කිරීමකට නෙමෙයි. එතකොට හතරවෙනි පේළියේ තේරුම දුක්ඛ නිරෝධ ගාමිනියා. දුක්ඛ නිරුද්ධ වන පටිපදා කියන්නේ පිළිවෙල. දුක නිරුද්ධ වන ප්‍රතිපදාව පිළිබඳ තියෙන අවබෝධය. දුක නිරුද්ධ වන ප්‍රතිපදාව පිළිබඳ තියෙන අවබෝධය. නිරෝධ ගාමිනියා කියලා කියන්නේ නිරුද්ධ කරවන ස්වභාවය. නිරුද්ධ වන ස්වභාවය කියන එකයි. දුක නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳ ප්‍රතිපදාව පිළිබඳ තියෙන අවබෝධය.
පටිපදා කියන්නේ ප්‍රතිපදාව. ප්‍රතිපදාව කියලා කියන්නේ ප්‍රැක්ටිස් එක කියන එක. වැඩපිළිවෙල. දැන් පටිසම්පාද එක වචනයක් ඉගෙන ගත්තා. ඒ තමයි අවිද්‍යාව. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදයේ අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං. ඕක තමයි අවිද්‍යාව. සිංහලෙන් කිව්වොත් දුක කෙරෙහි තියෙන නැත්නම් දුකෙහි අනවබෝධය, දුක හට ගැනීම ගැන තියෙන අනවබෝධය, දුක නිරුද්ධ වීම ගැන තියෙන අනවබෝධය, දුක නිරුද්ධ වන ප්‍රතිපදාව පිළිබඳව තියෙන අනවබෝධය. ඔන්න ඔය හතරට කියනවා අවිද්‍යාව කියලා. අනවබෝධය කියලා කියන්නත් පුළුවන්. මොකද මේ හතරෙන් කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන තමයි. ඒතොර එහෙම කියන්නත් පුළුවන්. මොකද දුක්ඛේ අඥානං කියලා කියන්නේ දුක පිළිබඳව විස්තර කරන පළවෙනි ආර්ය සත්‍යය. දුක්ඛ සමුදය ගැන විස්තර කරන්නේ දෙවෙනි ආර්ය සත්‍යයෙන්. දුක්ඛ නිරෝධය විස්තර කරන්නේ තුන්වෙනි ආර්ය සත්‍යයෙන්. හතරවෙනි ආර්ය සත්‍යයෙන් තමයි ප්‍රතිපදාව විස්තර කරන්නේ. ඒතොර මේ හතරටම එහෙම කියන්නත් පුළුවන්. චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අනවබෝධය. නොදැනුවත්කම නෙවෙයි අනවබෝධය. අනවබෝධය. එතකොට දුකට ගැනීම පිළිබඳව කතා කරන්නේ පංචපාදස්කන්ධය. පංචපාදස්කන්ධය. පංචපාදස්කන්ධේ පළවෙනි එකේ ආයි කියවෙන්නේ නෑ පංචපාදස්කන්ධේ පළවෙනි එක නෙමෙයි මේ. පංචපාදස්කන්ධේ හට ගැනීම හේතුවනේ අපි මේ කියගෙන යන්නේ. ඒකෙත් පළවෙනි එක අවිද්‍යාව. ඒ අවිද්‍යාවෙත් පළවෙනිම එක ආර්ය සත්‍ය නොදැනීම. දැන් මෙතනින් හොඳ තැනක් තියෙනවා. ඒක කලබල නැතුව නිදහසේ කල්පනා කරන්න ගෙදර ගිහිල්ලා. දැන් ආර්ය සත්‍ය අවබෝධ නොවීම නිසා තමයි සසරේ මෙච්චර කාලයක් ආවේ. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ දැන් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තු කෙනා. ඒතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ ලෝකෙට පෙන්නනවා. එතකොටයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දකින්නේ මේ ආර්ය සත්‍ය හතර අවබෝධ නොවීම නිසා තමයි මෙච්චර සසරේ මේ තිරිසන් ලෝකෙට ගිහිල්ලා, പ്രേත ලෝකෙට ගිහිල්ලා, නිරයට ගිහිල්ලා මේ යන වැඩපිළිවෙල අපි හැදෙන්නේ මේ ආර්ය සත්‍ය හතර දකින්න නැති හන්ද. ඒතකොට ආර්ය සත්‍ය හතරෙන් පළවෙනි ආර්ය සත්‍ය වෙන්නේ පංචපාදස්කන්ධය. දෙවෙනි ආර්ය සත්‍ය වෙන්නේ පටිච්චසමුප්පාද. තුන්වෙනි ආර්ය සත්‍ය වෙන්නේ පටිච්චසමුප්පාද නිරෝධය. හතරවෙනි ආර්ය සත්‍ය වෙන්නේ ආර්ය ශ්‍රායික මාර්ගය. මෙන්න මේ පිළිවෙල නොදන්න නිසා තමයි සසර මෙච්චර කාල ආවේ කියලා. ඒ කියන්නේ මේකට අනුගත්තාම පේනවා අවිද්‍යාව නිසා තමයි සසර මෙච්චර කාල ආවේ කියලා. ඒ අවිද්‍යාව නිසාම තමයි සකස් වෙන ක්‍රියාවලිය හැදෙන්නේ. සකස් වෙන ක්‍රියාවලිය හැදෙන නිසා තමයි පංචමස්කන්ධය ඇති වෙන්නේ. ඒ පංචමස්කන්ධය හට ගන්න නිසාම තමයි සත්‍ය දුකින් නිදහස් නොවි. තේරුණාද ඒක? හිමීට දැන් කල්පනා කරන්න ඕනේ එතකොට. හිමීට කල්පනා කරලා තේරුම් ගන්න. ඒ ආර්ය සත්‍ය අවබෝධ නොවීම නිසා තමයි ආයිත් මේ සසරට වැටෙන්නේ. ඒතර මේ අවිද්‍යාව කියන එක නිසා ඊටාම බරපතල සංකීර්ණ ක්‍රියාවලියක්. අවිද්‍යාව දුරු කරන්නේ රහතන් වහන්සේ විතරයි. අනිත් හැමෝටම අවිද්‍යාවක් තියෙනවා. අනිත් හැමෝටම තියෙනවා. ඒතකොට මේක තමයි මේ ගැලවෙන අවසාන පුරුක. අවසානම පුරුක මේක. මෙතනින් ගැලවිච්ච ගමන් පටිසම්පාද ඉතුරු ටික එකක්වත් නැහැ. මෙතනින් තමයි ගැලවෙන්නේ. ඒ නිසා හිමීට ඒව තේරුම් ගන්න කලබල වෙන්න එපා. හිමීට තේරුම් ගන්න. අනවබෝධය අඥානං කියලා කියන්නේ අනවබෝධය. අනවබෝධය කියලා කියන්නේ ඉගෙනගෙන නැතිකම නිසා නැතිකම නෙමෙයි. අහලා නැතිකමත් නෙමෙයි. දන්නේ නැතිකමත් නෙමෙයි. දන්නේ නැත්නම් කාගෙන් හරි අහගන්න පුළුවන්. අහලා ඉගෙන ගන්න පුළුවන් නේ. ඉගෙන ගන්න නැත්නම් කාගෙන් හරි ඉගෙන ගන්න පුළුවන්. දන්නේ නැත්නම් දැනගන්න පුළුවන්. නමුත් මෙතන අඥානං කියලා කියන්නේ අනවබෝධය. අවබෝධ නොවීම. පංච උපාදානස්කන්ධ කියලා වචනයක් අහලා තියෙන හැම එකක් අපි දන්නේ නැහැ. ඕන ඉගෙන ගන්න පුළුවන්. දන්නේ නැත්නම් අහගන්න පුළුවන්. ඉගෙන ගන්න නැත්නම් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි අවබෝධ වෙලා නැහැ.
ඒ නිසයි මේ දුක්ඛේ අඥානං කියලා යොදන්නේ. අනවබෝධය. අවබෝධය නැහැ. පංචපාස්කන්ධය කියන්නේ මොකද්ද කියලා කිසි අවබෝධයක් නැහැ අපිට. ඒකයි මෙතන අනවබෝධය කියන්නේ. දුක්ඛ සමුදය. දුක්ඛ සමුදය කියන්නේ පටිච්චසමුපාදේ. ඒ කියන්නේ කිසි අවබෝධයක් නැහැ තාම. මේ හතර අවබෝධ කරන්නේ රහතන් වහන්සේලා සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න. මේක පාට සංකීර්ණ වුණා වගේ තේරුණාද? එහෙම වෙන්නේ නැහැ. ආයි ගිහිල්ලා හොඳට හිතන්න, හොඳට පටන් ගන්න, කලබල වෙන්නේ නැතුව. කලබල නොවි තේරුම් ගන්න. ඒක අවබෝධ කරන්න මේ රහතන් වහන්සේලා විතරද? ඔව් කියන්නේ රහතන් වහන්සේ කියන්නේ ඉතින් මාර්ගඵල වල අන්තිම කෙලවරනේ. එතකන් ස්ටෙප් බයි ස්ටෙප් යන්න තියෙනවා. අවසානයේ තමයි මේක නැති වෙන්නේ ඈ. උත්සාහ ගන්න තමයි. ඔව් එතකොට කරන්න තියෙනවල අපි පස්සේ ඉදිරියට කියනවා කොහොමද පටන් ගන්නේ කොතනින්ද පටන් ගන්න කියලා. නමුත් මේක සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ රහතන් වහන්සේට. අවිද්‍යාව සම්පූර්ණයෙන් නැති කරන රහතන් වහන්සේ. ඒතර රහතන් වහන්සේට පරිසම්පදි සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ. හරි ඔය තමයි පළවෙනි වචනේ අවිජ්ජා. දෙවෙනි එක වචනේ අපි පිළිවෙල වචන ටික විතරක් කරනවා. දැන් මේ වචන ටික හරියටම පාලි දැනගන්න පාලි අර්ථය සිංහලෙනුත් දැනගන්න. දුක ගැන නොදන්න කම නෙමෙයි හොඳේ. දුක කියන තියෙන අනවබෝධය. ඒ වචනේ හරියට. අපි පටිසම්පන්න කිව්වේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා. ඊළඟ වචනේ පත්‍ය කියන වචනේ තේරුම්. පත්‍ය කියන්නේ ඇත්තටම මේ හැමතැනම කියන වචනයක්. නමුත් ඒ වචනේ තේරුම දැනගන්න තියෙන්නේ ඒකයි මම කියනවා. නැත්නම් පරිසම්පාදයට වචන තියෙන්නේ අවිද්‍යාව ඊට පස්සේ තියෙන සංඛාර. ඊට පස්සේ තියෙන විඥාන ප්‍රශ්නාම රූප වචන ටික තමයි ඒක කියන්නේ. ඒ හැමතැනම තියෙන පත්‍ය කියන වචන. පත්‍ය කියන වචනේ තේරුම ප්‍රත්‍යේ. ඊට වඩා සරල වචන දාන්න ගියම වරද. ප්‍රත්‍යේ. නිසා කියන එක නෙමෙයි ප්‍රත්‍යේ. සමහර අය කියනකොට නිසා කියලා. නිසා නෙමෙයි. ඒ අවිද්‍යාව නිසා සංකාර තියෙනවා කියලා කවුරු හරි කිව්වොත් ඒක වැරදි. ඔව්. ඒතර ඒක ඊට වඩා දුර ආය යන්න බෑ. දැනට තියෙන සරල වචනේ එච්චර. ප්‍රත්‍යේ තියෙනවා. ඒක තියෙනකොට ඒකත් එක්ක තමයි තියෙන්නේ. මොකද ඊළඟට ඔකේ අපි තව ගොඩාක් විස්තර තියෙනවා. ඒක විස්තර කරනකොට ප්‍රත්‍යයෙන් කියන වචනේට අදහස තේරෙනවා. ඒක දැන් අපේ වචනින් උනට විග්‍රහ කරන්න කීකම ධර්මයෙන් පිටට තල්ලු වෙනවා. ඔය සිංහලෙන් දෙන්න පුළුවන් ළඟම වචන එච්චරයි. ප්‍රත්‍යය. ඒ නිසා පාලි වචනත් එක්කම ඉගෙන ගන්න අන්න ඒකයි. මොකද පාලිත් එක්කම ඉගෙන ගන්න එක හරි ලේසියි. ඕකට සිංහල වචනයක් හොයන්න ගියාම දැන් ප්‍රත්‍යයෙන් කියන එක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ප්‍රත්‍යයෙන් කියන එක හොයන්න තව ඩික්ෂනරි හොයන්න පෙන්නන්න වෙනවා. එතකොට අර්ථයෙන් ඈතට තල්ලු වෙනවා නිසා අර්ථයට ලං වෙන්නේ. ඒ නිසා අවිද්‍යාව පත්‍ය සංඛාරා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තමයි සංස්කාර. එච්චරයි දැනට තේරුම් ගන්න ඕනේ. මොකද තාම තේරෙන්නේ ඉස්සරහට කරගෙන යද්දි තමයි තේරෙන්නේ මේ. ඒකයි මම මේක අවුරුද්ද දෙකක් විතර කරොත් තමයි පටිසම්පාදය කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ. එහෙම නැත්නම් තේරෙන්නේ නැහැ. මොකද සම්බුදු කෙනෙක් කියපු දෙයක් නෙමෙයි මේක. සාමාන්‍ය ලෝකයේ මිනිස්සෙක් ඉගෙනගත්තු හොයාගත්තු අදහසක් නෙමෙයි මේක. ඒ නිසා තමයි මේක අමාරු. හැබැයි අමාරුනේ පියවරෙන් පියවර ගියොත්. ඒක පාට ඔක්කොම තේරුම් ගන්න ගියොත් කරන්න බෑ. පුංචි තැන ඉඳලා පටන් ගන්න ක්‍රමානුකූලව යනකොට තමයි ඔය වචනේ අදහස් තේරෙන්නේ ඉදිරියට. හැබැයි දැන් දැනගන්නවා ප්‍රත්‍යයෙන් මේ පච්චා කියන එකේ අදහස ප්‍රත්‍යයෙන් කියන වචනේ තමයි. එච්චරයි. ඒක තේරුම වෙන වචන වලින් පැහැදිලි කරන්න ගියාම වර්ධිනවා. පස්සේ තේරෙනවා ඒක. හැබැයි පච්චා කියන අදහසෙන් නිසා කියන අර්ථයෙන් නැහැ කියලා මතක තියාගන්න. අවිද්‍යාව නිසා සංස්කාර කියලා සාමාන්‍යයෙන් පුංචි ළමයිට තෝරනකොට ඔක කියලා දෙනවා නිසා කියලා. ඉතින් පොඩි ළමයිට නම් වැරදි නෑ. හැබැයි තව ඉස්සරහට යද්දී ඒක අර්ථය වැරදි කියලා තේරෙනවා. දැන් නිරෝධය කියලා සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ නැති කිරීම කියලානේ. ඔව් ප්‍රත්‍ය කියන එකත් ඒකයි. නිසා කියලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඒක සාමාන්‍ය මිනිස්සුන් දෙන ප්‍රත්‍ය කියන වචනේ තේරෙන්නේ නැහනේ. දැන් අපි හිතමු ගහ නිසා අපිට හේවන තියෙනවා. ඒතර නිසා කිව්වම ටිකක් තේරුම් අදහසක් තේරෙනව නේද?
ඒ දෙක අතර සම්බන්ධයකුත් තියෙනවා. නිකන් නිසා කිව්වහම නිකන් සරලයි වගේ. ඉතින් එහෙම සරලව කියන්න පුළුවන්. නමුත් සරලව කිව්වහම තව ඉස්සරහට යද්දී ඒක වැරදි කියලා තේරෙනවා. ඒකයි මම කිව්වේ නිසා කියලා දැම්ම ගන්න එපා. ප්‍රත්‍යයෙන් කියලාම තියාගන්න. නිරෝධය කියන්නේ නැති කිරීම නෙමෙයි. හැබැයි නිරෝධය කියලා නැති කිරීම තමයි හැමතැනමද කියලා දෙන්නේ. ඒක ඊටාම සරල වචනයක්. නමුත් නිරෝධය කියන්නේ නැති කිරීමයි කියලා දැන් ඉගෙන ගත්තොත් තව ඉස්සරහට යද්දී පේනවා නිරෝධය කියන්නේ නැති කිරීම නෙමෙයි කියලා. එතකොට එදා කියන්නේ මොකද්ද එතකොට? එතන නිරෝධය කියන එකට නිරෝධියම තමයි දැන්. නිරෝධය කුමක්ද කියන එක තේරුම් ගන්නේ පොත්පත් කියවලා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියපු විදිහට පටිසම්පාද විමසන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නකොටයි නිරෝධය කියන එක අර්ථය තේරෙන්න පටන් ගන්නේ. බුදුරජාණන් වහන්සේ නිරෝධය යනු මෙයයි කියලා තෝරලා නැහැ. පච්චය කියන්නේ මෙන්න මේකටයි කියලා තෝරලා නැහැ. හැබැයි විද්‍යාව යනු කුමක්ද කියලා තෝරලා තියෙනවා. එහෙනම් කාගේ පිළිවෙලටද යන්න ඕන? බුදුරජාණන් වහන්සේගේ පිළිවෙලට යන්න. තේරුණා නේද? දැන් අපිට ඒකට හදිස්සියක් තියෙනවානේ. ඒ නිසා ප්‍රත්‍ය කියන්නේ මොකද්ද කියලා ඉක්මනට හොයාගෙන යන්න වෙනවා. නිරෝධය කියන්නේ නැති කිරීම නෙමෙයි නම් මොකද්ද එහෙනම්? නමුත් ඒක අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේ කියනවා මෙතන. එහෙම කියන්නේ. එහෙනම් අපි හොයන්න යන්න ඕනෙත් නෑ. ඒ බුදුරජාණන් වහන්සේ කියපු දේ සර්ව සම්පූර්ණයි. අඩුවක් නෑ. අඩුවක් තිබ්බොත් නේ තව අපි අමුතු දේවල් හොයන්න යන්නේ නෑ. මොකද මේ වචනේට අර්ථය තේරෙනවා තව ඉස්සරහට යනකොට. ඒ නිසා ඉගෙනගන්න නැත්තේ. අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තාම ඇති දැන්. හරිද? එතකොට නම් අදට ඒ ටික ඇති. අපි ආයි මුලින් ඉඳලා බලමු. හරියටම අපි ඒ ටික ලියාගෙන තියෙනවද කියලා. පටිසම්පාදේ මෙහෙමයි ලියවෙන්න ඕනේ. පාලියෙන් ඉස්සෙල්ලා බලලා අපි සිංහලෙන් ආයෙ නැවත බලමු. අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඥානං විඥාන පච්චයා නාම රූපං නාම රූප පච්චයා සලආයතනං සලආයතන පච්චයා භස්සෝ භස්ස පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපාදානං උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං. ඔය ටික තමයි අපි ඉගෙන ගන්නේ. ඒකේ පළවෙනි පදය බුදුරජාණන් වහන්සේ උගන්වපු පළවෙනි පදය අවිද්‍යාව. අවිජ්ජා සිංහලෙන් අවිද්‍යාව. මොකක්ද අවිද්‍යාව කියලා බුදුරජාණන් වහන්සේ උගන්වනවා. කොහොමද අවිද්‍යාව තෝරලා තියෙන්නේ? දුක්ඛේ අඥානං දුක්ඛ සමුදයේ අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං. තේරුම් බැලුවොත් කොහොමද තේරුම කියන්නේ? ඔව් දුකෙහි අනවබෝධය නැත්නම් දුක පිළිබඳ තියෙන අනවබෝධය දුක හට ගැනීම ගැන තියෙන අනවබෝධය දුක නිරෝධ වන ආකාරය නැත්නම් දුක්ඛ නිරෝධය ගැන තියෙන අනවබෝධය දුක නිරුද්ධ වන ප්‍රතිපදාව පිළිබඳ තියෙන අනවබෝධය. ඔය හතරට කියනවා අවිද්‍යාව කියලා. එතකොට පළවෙනි පේලිය ගත්තත් අපි පේලිය 11ක් ලිව්වානේ. පළවෙනි පේලිය ගත්තාම ඒකේ තේරුම අවිද්‍යාව කියන්නේ අවිද්‍යාව, පච්චය කියන්නේ ප්‍රත්‍යයෙන්, සංඛාරා කියන්නේ සංඛාර. අවිද්‍යා පච්චය සංඛාරා පාලියෙන් සිංහලෙන් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර. එතනයි පේලිය සිංහලෙන් ලියාගන්න. අපි ඒකත් සිංහලෙන් ලියාගමු. සිංහලෙන් මේක ලියුවොත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් පාලියෙන් සංඛාරා කියලා කියනවා. සිංහලෙන් කියන්නේ සංස්කාර කියලා.
අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාරය. ඔතන සිංහල තේරුම. ඒතර පාලියෙන් සහ සිංහලෙන් දෙකෙන්ම අපි මේක දැනගන්න තියෙනවා. ඒතර පළවෙනි පදේ අපි ඉගෙන ගත්තා අවිද්‍යාව, ඊළඟට ඉගෙන ගන්න තියෙන සංස්කාරය. පැහැදිලි නේද? ඒතර අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාරය. පාලියෙන් කියන්නේ සංඛාර කියලා, සංඛාරා කියලා, සිංහලෙන් කියන්නේ සංස්කාර කියලා. මෙච්චරයි. අහන දෙයක් තියෙනවද? සුනිසා කිව්ව එක ආයෙත් කොතනද? මේ ඔව් ඒව දෙම හිතන්න එපා. අපි මේ පොඩ්ඩ විතරක් මේ කරපු පොඩ්ඩ විතරක් හිතන්න. ඒව පස්සේ තේරෙනවා. අවුරුදු දෙකකින් විතර තමයි තේරෙන්නේ. ඒව දෙම හිතන්න එපා. අපි දැන් ඉගෙන ගත්තේ පටිසමුපාදයේ පියවර 11. අපි ලියාගත්තා. ඒ ලියාගත්ත එකේ පාලියෙන් ලියාගත්ත එක හරියටම ලියා ගන්න. ඊට පස්සේ එක පේලියක් ගානේ සිංහලෙන් දැන් ඉගෙන ගන්නවා. ඒකෙන් පළවෙනි පදේ ඉගෙන ගත්ත අවිද්‍යාව, පච්චයා කියන්නේ ප්‍රත්‍යයෙන්, සංඛාර ගැන ඊළඟ දවසේ කරනවා. එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එක පාලියෙන් කියලා සිංහලෙන් කියන්න පුළුවන් වෙනවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර කියලා. දැන්ට දැනගත්ත අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා ඊළඟ දවසේ කියලා දෙනවා. සංඛාර කියන්නේ මොකක්ද? ඒක ගැලපෙන හැටි ඒක පස්සේ හිතන්න. දැන් මේ ඔක්කොම එක දවසේ යල්ලන්න ඉබෑ. ඔය ලියා ගන්න ගොඩාක් දේවල් තියෙනවා දැන්. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නෑ කවන්න. මොනවාරි සකස් වෙච්ච කර්මයකට අපි කියන හරි අපිට ඇතුල්ට සකස් වෙච්ච කර්මයකට අපි කරන කුසල් වලින් බලපෑමක් කරන්න පුළුවන්. ඔව්. පුළුවන්. දැන් කර්මයේ බුදුරජාණන් වහන්සේ නිත්‍ය දෙයක් කියලා නෙවෙයි පෙන්නන්නේ. කර්මයත් අනිත්‍යයි. කර්මය අනිත්‍යයි කියලා කියන්නේ කර්මය විනාශ කරන්න පුළුවන්. කර්මය විනාශ කරන විදිය දන්නේ නැති නිසා තමයි කර්මයට මිනිස්සු යට වෙලා ඉන්නේ. දෙවිවරුත් යට වෙලා ඉන්නවා, මිනිස්සුත් යට වෙලා ඉන්නවා. ඒක සමහර ආගම් වල කියන පව් කමා කිරීමක් නෑ නෑ. කමා කිරීම නෙමෙයි. සමා කරන්න බෑ. එකකටවත් සමා කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හොඳ කර්මයක් කළොත් විපාක දෙනවා, නවත්තන්න බෑ. නරක කර්මයක් කළත් විපාක දෙනවා, නවත්තන්න බෑ. හැබැයි හොඳ කර්මයක් වුණත් නරක කර්මයක් වුණත් වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරන්න පුළුවන්. ඒ ක්‍රමයේ තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල විතරයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ ප්‍රැක්ටිස් එක නොකළොත් හොඳ දෙයක් කළොත් හොඳ විපාක ලැබෙනවා, නරක දෙයක් කළොත් නරක විපාක ලැබෙනවා. වළක්වන්න බෑ. ප්‍රැක්ටිකල් එකක් තියෙනවා විශේෂයෙන් කරන්න. ඒක කළොත් හොඳ දේ වෙනස් කරන්නත් පුළුවන්, නරක දේ වෙනස් කරන්නත් පුළුවන්. කවුරුත් හොඳ දේ වෙනස් කරන්න දඟලන්නේ නරක දේ වෙනස් කරගන්න පුළුවන්. අඟුලිමාල ස්වාමීන් වහන්සේ නරක දේ වෙනස් කරගත්තා. ප්‍රැක්ටිකල් එක තියෙනවා. ප්‍රැක්ටිකල් එක නොකර හිටියනම් තාමත් සසරේ දුක් විඳිනවා. මිනිස්සු මරපු පවට ප්‍රැක්ටිකල් එක කළානේ වෙනස් කරගන්න පුළුවන්. දේවදත්ත ප්‍රැක්ටිකල් එක කරේ නෑ තාම විඳිනවා. ඒ ප්‍රැක්ටිකල් එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ දැන්. කරනවද නැද්ද කියන්නේ. එහෙම කිසිම දෙයක් නොකර ඉන්න පුද්ගලයෙකුට නම් හොඳ දෙයක් කළොත් හොඳ විපාක ලැබෙනවා, නවත්තන්න බෑ වෙන කාටවත්. නරක දෙයක් කළොත් නරක විපාක ලැබෙනවා, කිසි කෙනෙකුට නවත්තන්න බෑ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල තියෙන ප්‍රැක්ටිකල් එකක් කරන්න. ඒක කළොත් කර්ම වෙනස් කරන්න පුළුවන්. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ හොඳ දේවල් කරලා තියෙනවා. හොඳ කර්ම. ආනන්ද ස්වාමීන් වහන්සේ ඒක වෙනස් නොකරගත්තා නම් මේ වෙනකොට එක්ක සක්විති රජ එහෙම නැත්නම් සක්දෙව් වෙලා ඉපදිනවා. දිව්‍ය ලෝක දෙකකට අධිපති වෙලා උපදිනවා. උපදින දෙයක් කරලා දෙන්න තිබුණා. මොනවද වෙනස් කරගත්තා. ඕනේ. එහෙම වෙනස් කිරීමේ ප්‍රැක්ටිකල් එක නොකර හිටියා නම් ඒක විපාක ලැබෙනවා. නවත්තන්න බැහැ වෙන කාටවත්. කිසි කෙනෙකුට නවත්තන්න බැහැ. හැබැයි Tamanට වෙනස් කරන්න පුළුවන්.
ගත්තා.